අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි නිතරම බණ ගහමින් යෙදෙනවා. නමුත් අපිට මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම අද අපි කොච්චර දැනුමින් හිටියත් අපිට කොයි දෙයකටවත් එච්චර ඇලීමක් නැත්නම් ඒ වගේම කිසි දෙයකට මුලා වෙන්නේ නැත්නම් අපිට මේ ධර්මයෙන් අතරේ තව තවත් තින්කල ඉතුරු කියලා තමයි මේ අවස්ථාවේ ගෞරවපූර්වක වාර්තාවේ අසන්නේ. श्रद्धा संपन्न पिंडुनी नियवत्तावे पलमु प्रश्ने वसेन අපට ඉදිරිපත් වුණේ අපට කොයි දෙයකට ඊතරම් ඇලීමක් ගැටීමක් මුලාවක් නැත්නම් අපි තවදුරටත් පින්කල යුතුද කියන මේ කාරණය. මිහිදී ඇත්ත වශයෙන්ම අපට දකින්න ලැබෙනවා කොයි දෙයකට ඊතරම් ඇලීමක් ගැටීමක් නැති කියන මෙන්න මේ ස්වභාවය. ඉතින් යම්කිසි කලකිරුණු ස්වභාවයක් කියවෙනවා. ඒ කලකිරීම ඇතින්ම විබඳු ප්‍රකාශයන් අප ඉදිරියට ඇවිත් බොහෝ වෙලාවට යම් යම් උපාසක මහත්වරු ඒ වගේ මෑණිවරු තව සමහර වෙලාවට තරුණ දරුවෝ ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව තවදුරටත් විමසීම් කරන අවස්ථාවේදී ඒ තරුණ ඇත්තන්ගේ නම් සමහර වෙලාවට ලොකු ධන හානියක් ජීවිතයේ ඇති වුණු ජීවිතේ පාවුණු ස්වභාවයක් තමන්ගේ ව්‍යාපාර කර්මාන්ත සමහර වෙලාවට සමහර අයට අහිමි වුණු වෙලාවක් අධ්‍යාපනයේ කඩාවැටුණු අවස්ථාවක් විමසන කොට අපට ඒවා තමයි දකින්න ලැබෙන්නේ. සමහර අය බොහෝ ධන සම්පත් ඇතිව ව්‍යාපාර කරලා දුෂ්චරිත වලට පුරුදු වෙලා ඒවෙන් හැම දෙයක්ම විනාශ වුණු අවස්ථාවල් පිළිබඳව තමන්ගේ ජීවිත කතාවෙන් මේ අය ප්‍රකාශ කරනවා. තව කාරණයක් තමයි වයෝවෘද්ධ වීම. දැන් වයෝවෘද්ධ වුණාම තමන්ගේ මෙහෙකියාවේ කියන මෙන්න මේ ස්වභාවය මතුවලා එනවා. තමන්ගේ දැඩ්වල ශක්තිය, දීපාවල ශක්තිය, ඇසීමේ ශක්තිය, පෙනීමේ ශක්තිය, සිතීමේ ශක්තිය අර තරුණ කාලේ වගේ දුවන්න, පයින්න, නටන්න, ක්‍රීඩා කරන්න, ශ්‍රී ලංකරන්න ඒ කිසිම දෙයකට එයාට එතකොට ඉරේක අපහසු. ඒ තුලින් යම් කලකිරීමක් ජීවිතේ ඇති. තමන් පොන් වෙලා, තනි වෙලා අනුන්ගේ පිළිදෙන් ජීවත් වෙන්නට සිද්ධ වෙන තත්වයක් දකින්න ලැබෙනවා. සමහර අයට හටගන්න ලෙඩ රෝග මුළු ජීවිත කාලෙම බෙහෙත් බීලා යාට ඒ බොන බෙහෙත් වලට වියදම් දරන්නට නොහැකිව ඇති වෙන විවිධ කලකිරීම් ස්වභාවය. තව වටිනා කලකිරීමකුත් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරේ ඉපදෙලා මේ පංචකාමයේ තුල තියෙන ආදීනවේ දැකලා අන්නේ ධර්මයේ තුලින් උපදින්නා වූ කලකිරීම. මේ කලකිරීම තමයි ඊටාම වැදගත්. ඉතින් මේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම බැලුවොත් අපිට කතා කරන්න ක්‍රම කීපයක් දකින්න ලැබෙනවා.
කොයි දෙයකවත් තරං ගැනීමක් ගැටීමක් මුලාවක් නැත්නම් කියන එක. ඒ කියන්නේ ගැටීම ඇලීම මුලාව තියෙනවා. ඒ ගැටීමයි ඇලීමයි මුලාවයි නැත්තම් පින් කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඇලීමයි ගැටීමයි මුලාවයි නැත්තම් පින් කරන්න පුළුවන්. පින් කරන්න බෑ. පුළුවන්. ඇලීම කියන්නේ තෘෂ්ණාව නැත්නම් ලෝභය. ගැටීම කියන්නේ දේශය. මුලාව කියන්නේ මෝහය. මේ තුන ඕනනේ පින් කරන්න. නැත්නම් කොහොමද පින් කරන්නේ? ඇලීමයි ගැටීමයි මෝහයයි නැත්නම් ලෝභ දෝෂ මෝහ ප්‍රහීන වුණොත් කවුද? රහතන් වහන්සේ නම. එතකොට රහතන් වහන්සේට පින් කරන්න පුළුවන්ද? රහතන් වහන්සේ සිද්ධ කරන සියලුම යහපත් අනිත්‍යයට කුසල ක්‍රියාවන් වෙනවා රහතන් වහන්සේට ක්‍රියාසිත. එතකොට අපි මොනansen හරි කලකිරීමක් දුකක් වේදනාවක් සිත තුළ ඉපදිලා තවදුරටත් පින් කරන්න ඕනාද කියන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. පින් කරන්න ඕනද? ඕනේ නෑ. එහෙම නැත්නම් පින් කරන්න ඕනේ නැත්නම් අපි කරන්න ඕනේ මොනවද? පව්. ඒ නිසා පින්වත්නි අපි නිවන් දකින්න තුරු මේ ගමන යන්නට ඕන. නිවන් දකින්න තුරු අවබෝධ කරගන්න තුරු කුසල් ජීවිතේ සිද්ධ කරගන්න ඕන. කලකිරීමක් ඇති වුණාම තමයි වාක් වෙලාවට මාර්ගයේ සෑදෙන්නේ. සන්තති මහාමාත්‍යාට කලකිරීමක් ඇති වුණා. මේ කලකිරීම ඇති වුණේ දින 7ක් මුළුල්ලේ රජතුමාගෙන් ලැබුණු ප්‍රසාදයක් මුල් කරගෙන මෙයාට දුන්නා රජතුමා. කැරැල්ලක් මැඩලීම නිමිති කරගෙන රජතුමා මේ සන්තති මහා මාත්‍යවරයාට රජකම පැවරුවත් දින 7ක් ඔබ රජ සැප විඳින්න. ඉතින් අවශ්‍ය කරන සියලුම සැප සම්පත් දුන්නා. දැන් මෙයාට හදිස්සියේ ලැබිච්ච දෙයක් හොඳටම මත් වුණා. දින 7ම සුවාපානය කළා. දින 7ම රාජකීය නලගණන් ඇසුරු කරමින් නැටුම් ගැයුම් ආස්වාදයේ ලබමින් ඒ සැප සම්පත් වින්දා. 7 වෙනි දවසේදී තමන් බොහෝ ප්‍රිය කළ මේ නලගණ මැරියට වැටුණා. සුරාමතේ පහළලා ගියා. මහා කලකිරීමක් ඇති වුණා. කවදාවත් තමන්ට විත දරා ගන්න බැරි වේදනාවක් හටගත්තා. ඒ වේදනාව මුල් කරගෙන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි. බලන්න බුදුරජාණන් වහන්සේ කලකිරීමෙන් පැමිණී මෙයාට ධර්ම දේශනා කරලා ධර්ම අවබෝධය ලබනවා. එයා මාර්ගඵල ලබනවා. සසරින් ඈතර වෙනවා. අපි සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව සිහි කරලා බලනවා නම් සිද්ධාර්ථ කුමාරයාට කලකිරීමක් ඇති වුණා.
ඒ කලකිරීම ඇති වුණේ රාජසැපේ පිළිබඳවද? ඒක කලකිරීම ඇති වුණේ මේ තමන්ගේ දේවින් වහන්සේ පිළිබඳවද? එහෙම නැත්නම් තමන්ගේ රාජ්‍ය පාලනයේ දුර්වලකමක් නිසා හටගත්ත යම් කරුණක් මුල් කරගෙනද? එහෙම නැත්නම් සතුරු උපද්‍රවයක් නිසා ඇති වුණු කලකිරීමක්ද? නැහැ. සිද්ධාර්ථ කුමාරයා කලකිරුණේ ජරාව, ව්‍යාධිය, මරණය. මේ කරුණු තුනට මුළු ලෝකෙම යටයි. සියලු සත්වයෝ ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් පීඩා ලබනවා. මම ඒ සඳහා විමුක්තියක් සොයාගන්න ඕන. මේ මෙතන මාර්ගයක් මේ ලෝකෙට සොයාගන්න ඕන කියලා රජකම අතහැරලා මාලිගාව අතහැරලා විමුක්තිය සොයාගෙන මහා වනාන්තරයට අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ වගේ පින්නතුනි අපේ ජීවිතයේදී මේ කවත්තාවල විවිධ කලකිරීම් ඇති වෙනවා. හැබැයි කලකිරීම් නිවා ගන්න තියෙන එකම ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍යය. එනිසා පින් කරන්න කාල සීමාවක් නැහැ. අපිට කලකිරීම් ඇති වුණත් පින් කරන්න ඕන, නැති වුණත් පින් කරන්නට ඕන. කවදා හරි දවසකදී මේ ගමන නවතිනකම් කොහෙන්ද නවතින්නේ? නිර්වාණය. එහෙම නැතුව අපි මේ භවයෙන් චුත වීමෙන් නොවේ. නිවන් දකින්නකල් අපි මේ භව සංසාරේ කැමැති වුණත් අකමැති වුණත් අපි උප්පත්තිය ලබනවාමයි. එහෙමනම් පින් නොකළොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ආය මිනිස්සෙක් වෙන්න පුළුවන්. තිරිසනෙක් වෙනවා, ප්‍රේතෙක් වෙනවා, අසුරෙක් වෙනවා, නිරිසතෙක් වෙනවා. ආය ගුණෙන් හම්බෙන්නේ දීර්ඝ කාලෙකින්. ඒ නිසා මේ සමාජයේ තියෙන යම් මතයක් තියෙනවා නම් ඔය මතයේ සමහර අය මුලාවටපත් වෙලත් කියන, සමහර අය කපටිකමටත් කියන. දැන් දන් දෙන්න ඕන එකත් අමාරුයි, සිල් සමාදන් වෙන්න ඕන ඒක ඊට වඩා අමාරුයි. භාවනා වඩන එක ඊටත් වඩා අමාරුයි. ඉතින් මගේ ඔය කිසිම දෙයක තරම් ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවක් නැහැ. මම පව් කරන්නේ නැහැ. ඒ හින්දා මම පින් කරන්න ඕනේ නැහැ කියලා ඕවාගේ කතාවල් අපට සමහර අය කියනවා. මේක ලොකු, ඒකත් එක දෘෂ්ටියක්. ඒක අවිද්‍යාව. මොකද කුසල කර්මයන්ගේ විපාක ශක්තියෙන් නොදැනීම. අනිත් එක දාන සීල භාවනා ආදී කුසල් වල ආනිසංස නොදැනීම. ඉතින් ඒ නිසා එම ගැටලුවට ලබා දෙන්න තියෙන පිළිතුර තමයි අපි සෑම දෙනාම මේ භව සංසාරයෙන් එතර වෙලා නිර්වාණ සෝය ආબોධ කරන කල්ම ජීවිතේ කුසල සිද්ධ කළේ.